අපි ඔබ සැමට සුබ දවසක් ප්‍රාර්ථනා කරන අතර ආදරයෙන් සහ ගෞරවයෙන් මෙම දේව මෙහෙයට පිළිගනු ලබනවා. එපමණක් නොව පීඩා විඳීමෙන් ඉවසිල්ලද ඉවසිල්ලෙන් තැන්පත් බවද තැන්පත් බවෙන් බලාපොරොත්තුවද උපදින බව දැන අප විඳින පීඩාවලදී වුවද අපි ප්‍රීති ප්‍රමෝද වෙමු. දේවාති දේවා නමතිමු දේවාති දේවා දේවාති දේවා නමතිමු දේවාති දේවා සාදර ගීතාති පාපක්ති සිරසේ පැඳ දෝතා सादर गीता दीपा भक्ति सिरसे बंद दो था प्रेमन में लोक पालन करना देवाति देवा प्रेमन में लोक पालन करना देवाति देवा देवाति देवा नमदिमु देवाति देवा देवाति देवा नमदिमु देवाति देवा आपन्ने लोके मुदवन बलदारी सुरिना पापिन्ने लोके मुदवन बलदारी सुरिना दूरित मोहे बिंदु दुःखे रम्यागु सुरिना दूरित मोहे बिंदु दुःखे रम्यागु सुरिना गीतन में प्रेम नादय मधुर नामति मुदे उत्तमा गीतन में प्रेम नादय मधुर नामति मुदे उत्तमा देवाति देवा नमति मुदेवाति देवा देवाति देवा नमदिमु देवाति देवा දයා කරුණාවේ දෙවිඳුනි ඔබ වහන්සේට විරුද්ධව අප එකිනෙකාට විරුද්ධවත් සිතින් වචනෙන් හා ක්‍රියාවෙන්ද ඔබ වහන්සේගේ මැවිල්ලට විරුද්ධවද අපගේ නොදැනුවත්කම හා දුර්වලකම නිසාත් බලවත් අකීකරුකම නිසාත් අප පව් කර ඇති බව ඔබ වහන්සේට සහ අප සහෝදර සහෝදරියන්ටත් පාපොච්චාරණය කරමු. අපි සැබවින්ම කනගාටු වෙමු. අතීතයේ සිදු වූ පව් වලට සමාවෙමින් ක්‍රිස්තුස් වහන්සේ තුල නව ජීවනයට අප ඇතුළත් කරන මෙන් යාඥා කරමුව. ආමෙන්. අනුග්‍රහයෙන් හා කරුණාවෙන් පූර්ණ දෙවිදානෝ ඔබට සමාව දානය කර සියලු පවින් ඔබ මුදා නව ජීවිතයකට කාලයද ශුද්ධාඥාන වහන්සේගේ අනුග්‍රහය හා සැනසෙල්ලද ඔබ වෙත දානය කරන සේක්වා. ආමෙන්. සෞබලති සදාතනික දෙවිඳුනි
අප ඔබගේ ජනතාව වනසේ ඔබ වහන්සේ යහපත් බීජයක් වපුලසේක. ඔබගේ සභාවේ සෑම සාමාජිකාවක්ම තමන් සතු සියල්ල ඔබ වෙත පුදමින් ඉවසිල්ලෙන්ද ශුද්ධකමින් සහ කීකරුකමින්ද සේවය කරන්නට වරම් දානය කළ මැනව. තවද ඔබගේ කාලයේදී ඔබතුමන්ට හා එකිනෙකාට වඩාත් සමීප වූ එකමුතුකමකට සහ සහභාගීත්වයකට අප පමුණුවන මෙන් යේසුස් ක්‍රිස්තුස් තුමන් මගින් අපි අයද සිටිමු. ආමෙන්. පැරණි කියුසුම් කියවීම. උත්පත්ති 28 වන පරිච්ඡේදයේ 10 වන පදයේ සිට 19 වන පදය දක්වා. ජාකෝබ් බෙර්ෂෙබායෙන් නික්ම හාරන් බලා ගියේය. ඌ එක්තරා ස්ථානයකට පැමිණ ඉර බැස ගිය හේයින් මුළු රාත්‍රියම එහි ගත කළේය. තවද ඔහු එතනින් ගලක් රැගෙන එය මත හිස තබාගෙන නින්දට විය. එවිට ඔහු සිහිනයක් දිටීය. පුදුමයකි. පොළොවේ තබන ලද ඉනිමගකි. එහි මුදුන අහස දක්වා විය. මෙන්න දිව්‍යන් වහන්සේගේ දූතයෝ එහි නගමින්ද බසිමින්ද සිටියෝය. සම්දයන් වහන්සේ එයට ඉහළින් සිට මව වනාහි නුඹේ පියා වූ ආබ්‍රහම්ගේ දිව්‍යන් වහන්සේද ඊසාක්ගේ දිව්‍යන් වහන්සේද වන සම්දයන් වහන්සේ විමි. නුඹ සැතපී සිටින දේශය මම නුඹටත් නුඹේ පෙළපතටත් දෙන්නෙමි. තවද නුඹේ පෙළපත පොළොවේ දූවිලිමෙන් වැඩි වී උතුරු දකුණු බටහිර නැගෙනහිර දිශාවල පැතිර යන්නේය. මිහි පිට සීල ජාතීහු නුඹ හා නුඹේ පෙළපත මගින් තමන් ආශිර්වාද කරගන්නෝය. මෙන්න මමද නුඹ සමග සිටිමි. නුඹ යන සියලු තැන්හි මම නුඹ රැකබලාගෙන මෙම දේශයටම නුඹ නැවතගෙන එන්නෙමි. මන්ද මා නුඹට කී දේ ඉටු කරන තුරු මම නුඹ අත් නොහරින්නෙමි. යයි වදාළසේක. ජාකෝබ් නින්දෙන් අවදිව සැබවින්ම සම්දයන් වහන්සේ මෙම ස්ථානයෙහි වැඩ සිටිනසේක. ඒත් මම ඒ නොදැන සිටියෙමි. යයි කීය. ඔහු බිය වී මේ ස්ථානය කෙතරම් බියකරුද? මෙය අනෙක් නොව දෙවියන් වහන්සේගේ ගෘහයකි. මේ ස්වර්ගයේ දොරටුවේයි පැවසීය. ජාකෝබ් අලියොම නැගිට තම හිසට තැබූ ගලගෙන එය සිහිවැටනයක් කොට එය සිටුවා එහි මුදුනේ තෙල්වත් කළේය. තවද ඔහු ඒ ස්ථානයට දෙවියන් වහන්සේගේ ගෘහය යන අර්ථය ඇති බෙතෙල් යයි නම් කළේය. එහෙත් ඒ නගරයට ඊට කලින් තිබූ නම ලූසිය. දේව වාක්‍ය මෙසේය. ගීතාවලිය 139 වන පරිච්ඡේදයේ 1 සිට 12 දක්වා 23 හා 24 වන පද. සමිඳුනි, ඔබ මා සියුම් ලෙස විමසා බලා දැනගත් සේක. මාගේ ඉඳුම් හිටුම් සියල්ල ඔබ දන්නාසේක. දුර තියා මාගේ සිතවිලි ඔබ තේරුම් ගන්නාසේක. මා ගමනක් ගියත් නින්දට ගියත් ඔබ මාගේ සියලු මාර්ගය දන්නාසේක. මගේ හැසිරීම සහ මුලින්ම ඔබ දන්නාසේක. මා මුවට වචනයක් එන්නට පෙර සමිඳුනි, එහි අගමුල ඔබ දන්නාසේක. පෙරපසු යන දෙපසින්ම ඔබ මා වට කර ඇත. ඔබේ අත මා රැකගනු ඇත. මෙම ඥානය මාගේ දැනුම ඉක්මවා යයි. ඒ උසස්ය. මට ඊට ළඟා විය නොහැකිය. ඔබෙන් සැඟවී මම කොතැනට යම්ද? ඔබ ඉදිරියෙන්ද කොතැනට පලා යම්ද? මා ස්වර්ගයට නැගුණත් ඔබෙහිය. පාතාලයට බැස සතමුණත් ඔබෙහිය. නා නැගෙනහිරට ගිලී ගියත් බටහිර මුහුදු සීමාන්තයේ විසුවත් එහිදී ඔබේ අත මට මඟ පෙන්වන්නේය. ඔබේ දකුණ අත මට පිහිටවන්නේය. අඳුර මා වසා ගනීවා. මාවට පැතිරෙන එළිය අඳුරක් වේවායි මා කීවත් අඳුර ඔබට අඳුර නොවේය. අඳුරත් එළියක් ඔබට එක හා සමානය. දෙවිදුනි, මා විමසා බලා මාගේ සිත දැනගත මැනව. මා පරීක්ෂාකාර මාගේ සිතුවිලි දැනගත මැනව. මම පව්මග ගමන් කරම් දැයි බැලුව මැනව. සදා මාර්ගෙහි මාගෙන ගිය මැනව. පියාණන්ටද පෘථ්වියාණන්ටද ශුද්ධාත්මයන්ටද ප්‍රශංසා වේවා. ආරම්භය වූ ලෙසින් දැන් සහ සදාකාලම එසේ වන්නේය. ආමේන්. නවගිවිසුම් කියවීම රෝමාත්තන පරිච්ඡේද 12 වන පදයේ සිට 25 වන පදය දක්වා. එසේ වූවද ව්‍යවස්ථාව ශුද්ධය, ආඥාවද ශුද්ධය, සාධාරණයේ ආපත්‍ය.
එසේනම් යාපත පිණිස පැන වූ විවස්ථාවම මට මරණය පැමිණේද නැත. කොමවත් නැත. මා මරණයට පත් කළේ පාපයය. මෙයින් පාපය පාපී ගතිය එළිවිය. ඒ යාපත් දේ උපයෝගී කොටගෙන මා මරණයට පත් කළේය. මෙසේ ආඥාව මගින් පාපය වඩාත් පාපිෂ්ඨ විය. නීතිය ආධ්‍යාත්මික බව අපි දනිමු. ඒත් ලෞකික වූ මම පාපයට වාල් වී සිටිමි. මා කරන දේ මටම නොතේරේ. මා කරන්නේ මා කරන්න කැමති දේ නොව. මා දේවිෂ්ඨ කරන දේය. මා කරන්නේ මා අකමැති දේ බව මට ඇඟේ නම් එයින් නීතිය යාපත් බව මට හේතු ගනිමි. සැබෑවින්ම මා කරන දේ කරන්නේ මා නොව. මා තුළ ඇති පාපය වේ. මා තුළ එනම් මාගේ මිනිස් ගතිය තුළ කිසිදු යාපතක් නැති බව මම දනිමි. මන්ද යාපත කිරීමට කැමැත්තක් මට ඇතත් ඒ ඉටු කිරීමට ශක්තියක් මට නැත. මා කැමැති වන යාපත නොකර මා අකමැති වන අයාපත මම කරමි. ඉඳින් මා කරන්නේ මා අකමැති වන දේ නම් එය කරන්නේ මා නොව. මා තුළ ඇති පාපය. එබැවින් යාපත කිරීමේ කැමැත්ත මට ඇති අතර නපුර මා නොමගට පොළඹවන්නේය යන ප්‍රතිපත්තිය මට පෙනේ. මාගේ අදපත්ලෙන්ම මම දෙවියන් වහන්සේගේ ආඥාව ප්‍රිය කරමි. ඒත් මාගේ මනසේ ඇති ඒ නීතියට විරුද්ධව සටන් කරන මාගේ ඉන්ද්‍රයන් තුළ වූ පාපය නීතියේ වාල්කමට මා එරණ වන ප්‍රීති ප්‍රතිපත්තියක් මාගේ ඉන්ද්‍රයන් තුළ ඇති බව මට පෙනේ. අනේ මා වැනි කාලකන්නි මිනිහේ මේ මරණය ශරීරයේ මා මුදවන්නේ කවරෙක්ද? අපේ ස්වාමින් වන ජේසුස් ක්‍රිස්තුස් වහන්සේ තුළින් දෙවියන් වහන්සේට ස්තුති වේවා. කොටින්ම කියවොත් මනසින් මා දේව ආඥාව පිළිගන්නත් නමුත් මිනිසා ගතියෙන් අනුව මා යටත්ව සිටින්නේ පාපය ආඥාවය. දේව වාක්‍ය මෙසේය. දෙවිඳුන්ට ස්තුති වේවා.
ශුද්ධ වූ සුභාරංචිය. ශුද්ධ වූ මතයතුමා විසින් ලියන ලද සුභාරංචියේ 13 වන පරිච්ඡේදයේ 24 වන පදයේ සිට ප්‍රකාශ වන සුභාසනට සවන් දෙන්න. උන්වහන්සේ තවත් උපමාවක් මෙසේ වදාළසේක. ස්වර්ග රාජ්‍ය හොඳ බීජ වපුර මිනිසෙකුට සමානය. මිනිසුන් නිදා සිටියදී ඔහුගේ සතුරා අවුත් තිරිඟු අතර කිරිඳි වපුරා ගියේය. තිරිඟු බැල නැගී කරල් හටගත් කල කිරිඳිත් මතුවිය. එවිට ගෘහමූලිකයාගේ දාසය අවුත් ස්වාමීනි, ඔබේ කෙතෙහි ඔබ හොඳ බීජ වපුරා නොවේද? එසේනම් කිරිඳි කොහෙන්ද? ඔහුගේ නැසුව. මේ සතුරුගේ වැඩක් යයි ඔහු කීය. එවිට දාසයෝ කතා කොට එසේනම් අප ගොස් ඒවා උදුරා දමන්දැයි ඔහුගෙන් නැසුව. ඒත් ඔහු උත්තර දෙමින් එසේ නොකරන්න. ඔබ කිරිඳි උදුරද්දී ඒ සමග තිරිඟුත් ඉදිරන්නට පුළුවන්. ගොයම් කපන කාලය දක්වා දේවගේම එකට වැඩෙන්න හරින. ඉන්පසු ගොයම් කපන කාලයේදී පළමු කොට කිරිඳි එකතු කොට දවන පිණිස මිටි බඳින්න. තිරිඟු මාගේ අටුවේ රැස් කරන්නේ කපන්නන්ට කියමින් කීවේය. එවිට උන්වහන්සේ ජනකාය යන්න හැරගෙට වැඩියසේක. ශ්‍රාවකයෝ උන්වහන්සේ වෙත අවුත් කෙතේ කිරිඳි බිලිමද උපමාව අපට පාදා දුන්නා කීව. උන්වහන්සේ උත්තර දුන් මෙසේ වදාළසේක. හොඳ බීජ වපුරන තැනැත්තේ නම් මනුෂ්‍ය පුත්‍රයා නොවේ. කිතනම් ලෝකය. හොඳ බීජ නම් රාජ්‍යයට අයිතිය. කිරිඳි නම් නපුරාට අයිතිය. ඒවා බබුල සතුරා නම් යක්ෂයයි. කපන කාලය නම් යුගාන්තය. කපන්නෝ නම් දේවදූතය. කිරිඳි එක්කොට ගින්නේ දවන්නේ යම් සීද යුගාන්තයේදී එසේම වන්නේය. මනුෂ්‍ය පුත්‍රයාණන් ස්වකීය දූතයන් වෙවන සේක. ඔහු උන්වහන්සේ රාජ්‍ය බාධා උපදවන සියල්ලන්ද අදමිටුකම් කරන්නන්ද එක්කොට ගිනි උදුනේ හෙළන්නේය. එහිදී වැළපීමද දත්මිටි කෑමද වන්නේ. එකල දැන් අයතම් පියාණන් වහන්සේගේ රාජ්‍යයේ සූර්යයා මෙන් බබලන්නෝය. සවන් ඇත්තෝ සවන් දෙත්වා. ශුද්ධෝ සුභාරංචිය මෙසේය. අපි ඊතා කාර්ය බහුල පුද්ගලයන්. සියල්ල විදුලි වේගයෙන් වනවාට අපි කැමති. බලාගෙන සිටීමට වීම අපගේ ඉවසීම උරගා බලන කාරණාවක්. කලකිරීම ඇති කරන අපගේ සීමාවල් ඉක්මවා එන තත්වයක්. ප්‍රමාණවත්ව අවධානය නොලැබෙන බවක් හැඟෙන්නට පුළුවන්. නැතහොත් ඔබ ලැබිය යුතු පිළිගැනීම නොලැබෙන බව හැඟෙන්නට පුළුවන්. ඉන් අනතුරුව කෝපය ඇතිවන්නට පුළුවන්. මෙය මාර්ගයේදී සිදුවන්නට පුළුවන්. නිවසේදී වුවද වන්නට පුළුවන්. දරුවන්ටත් මේ සිදුවන්නට පුළුවන්. කාට තියෙනවද ඌවට වෙලාව? රැකියා ස්ථානයේ වන්නටත් පුළුවන්. ඉවසීම දුර්වලතාවයක්ද? මොන එකක්ද? කොච්චර වෙලා බලා ඉන්නද? බලා සිටින්න වෙන විට නිසි ආකල්පයක් ඇතිව සිටීම වැදගත්. යමෙක් හරි ආකල්පයෙන් සිටිනවා නම් එම කාලය ඵලදායී ලෙස ගෙවා දමන්නට පුළුවන්. අඹයක රස බලන්න කොපමණ කල් බලන් ඉන්න වේද?
කොච්චර වෙලාවක් ගියාද? ඇත්තටම ඊට ගත වුණේ මිනිත්තුවක් පමණයි. හැබැයි ඉතින් අඹ කන්න නම් අඹ වාරයනකම බලන් ඉන්න වෙනවා. ඔබගේ ඉවසීම නැතිවීමට එක හේතුවක් නම් කාලයටවත් දරාගත නොහැකි වැඩ කන්දරාවක් ඔබ බාරගෙන ඇති නිසයි. අපි නිවෙස්වලට සීමා වී සිටි කාලය අපට කියා දුන්නු යම් ඊටා වැදගත් පාඩම් තිබෙනවා. යම් දේ ප්‍රමාද කළ හැකි. නමුත් හැම දෙයක්ම නොවේ. එම කාලය තුල අපි ඉගෙන ගත්තා පවුල සහ සම්බන්ධතාවයන්ගේ ඇති වටිනාකම. සාමාන්‍යයෙන් පවුලේ කාරණා, ළමයින්ගේ කාරණා, දෙමව්පියන්ගේ කාරණා ගැන අපගේ ඉවසීම අඩුයි නේද? නමුත් අපේ ගනුදෙනුකරුවන්, අපගේ පාරිභෝගිකයන්, සභාවේ උදවිය, තමන්ට ඉහළ තනතුරක් හොබවන කෙනෙක් සම්බන්ධව නම් කාරණා ඊට හාත්පසින්ම වෙනස් වෙනවා නේද? ඉවසීම දේව රාජ්‍යයේ ඊටා වැදගත් වටිනාකමක් වන්නට යනවා. අපගේ ජීවිතයේ වැදගත්ම දේ පිළිබඳව ඉවසිල්ලෙන් කටයුතු කරමු. ජනයදු අපි යාඥා කරමු. අපි රට උදෙසා යාඥා කරමු. ආදර දෙවියනි, රට තුල පවතින කොරෝනා වසංගතය ඔබගේ දෑතට බාරයි. පියාණනි, මෙම රෝගය වැළඳී ඇති සැමට ඔවුන්ට අවශ්‍ය සුවය ලබා දුන මැනව. සමිඳුනි, පීඩා හමුවේ දිවිගෙවන ජනතාවට පිහිට වූ මැනව. විශේෂයෙන් ළඟ එන මහා මැතිවරණය ඔබතුමාට බාර කරමු. සමිඳුනි, සුදුසු ජනනායකින් තෝරා ගැනීමට අප රට වැසියන්ට මඟ පෙන්වූ මැනව. පියාණනි, අපගේ යාඥාව ඇසුව මැනව. අප සභා සහ සභා නායකින් උදෙසා යාඥා කරමු. දෙවි සමිඳුනි, අප කිතුණු ජනතාව ඔබ වහන්සේගේ වචනයෙන් පෝෂණය කිරීමටත් ඔබ වහන්සේ වෙත ළඟා කිරීමටත් අප සභා නායකින් ගන්නා වූ වේශමාංශය නිසා ඔවුන් සැමවිට ශක්තිමත් කර මැනව. සියලු කිතුණුවන් ආදර්ශමත් කිතුණු ජීවිතයක් ගත කිරීමට පිහිට වූ මැනව. පියාණනි, අපගේ යාඥාව ඇසුව මැනව. අප දහම් පාසල උදෙසා යාඥා කරමු. ස්වාමිනි, අප දහම් පාසල ඔබ වහන්සේ බාර ගන්න. සෑම ගුරුවරයෙකුටම අවශ්‍ය ඥාන ශක්තිය හා ශරීර සුවය දානය කළ මැනව. මේ දවස්වල දහම් පාසල පැවැත්වීමට නොහැකි වුවත් අප සෑම දහමින් පෝෂණය කිරීමට ගන්නා වූ කැපකිරීම අප ගුරුවරුන්ට ආශිර්වාදයක් කළ මැනව. සෑම ළමයෙකුට සුවය හා සනීප ආරක්ෂාව ලබා දුන මැනව. පියාණනි, අපගේ යාඥාව ඇසුව මැනව. විවිධ අවස්ථාවන්ගෙන් පෙළෙන අය උදෙසා යාඥා කරමු. දෙවි පියාණනි, විවිධ ආර්ථික ප්‍රශ්න හමුවේ සිටින සැමට පිහිට වූ මැනව. රැකී රක්ෂා නොමැති අයද, ආර්ථික ප්‍රශ්නවලින් මිරිකී සිටින අයද, ණයවර උසුලන අයද ඔබ වහන්සේගේ දෑතට බාරයි. මේ සැමට පිහිට වූ මැනව. සෑම මොහොතකදීම ඔබ වහන්සේ සමග දිවි ගෙවන්නට අප සැමට ආශිර්වාද මැනව. පියාණනි, අපගේ යාඥාව ඇසුව මැනව. ප්‍රේමවන්තයනි, අපි එකිනෙකාට ප්‍රේම කරමු. මන්ද ප්‍රේමය දෙවියන් වහන්සේගෙන්ය. ඇදහිලිවතුන් සියල්ලෝ එක් වී හැම දෙයම පොදුවේ තබාගත්හ. ස්වර්ගයේ වැඩ සිටින අපගේ පියාණෙනි,
ඔබගේ ශ්‍රී නාමයට ප්‍රශංසා වේවා. ඔබගේ රාජ්‍ය පැමිණේවා. ඔබගේ කැමැත්ත ස්වර්ගයේ මෙන් පොළොවේද ඉටු වේවා. අපගේ දිනපතා භෝජනය අද අපට ප්‍රදානය කළ මැනව. අපට වරද කරන අයගේ වැරදි අප කමා කරන්නාක් මෙන් අපේ වැරදිද කමා කළ මැනව. පාප අවස්ථාවන්ට අසුවීමට අපට ඉඩ නොදී අයහපතින් අප මුදාගත මැනව. මන්ද රාජ්‍යද බලයද මහිමයද සදහටම ඔබ වහන්සේගේය. ආමෙන්. නොපසු බස්නා වීරයෙන් යහපත කරමින් කීර්තියද ගෞරවයද අමරණීයත්වයද සොයන්නන්ට උන්වහන්සේ සදාතන ජීවනය දෙනසේක. ඔබ පිය දෙවිකර සරණය ගනිමි. ඔබ කිතු හිමිකර සරණය ගනිමි. ඔබ සුදාතිදුකර සරණය ගනිමි. ඔබ එක දෙවිකර සරණය ගනිමි. ඔබේ සුර සසුනේහි සරණය පතමි. ඔබේ අන විනයෙහි සරණය පතමි. ඔබේ සුබ දහමෙහි සරණය පතමි. ඔබේ මෙම සගයෙහි සරණය පතමි. සියලු නැනනුවන ඉක්මවන දෙවිඳුන්ගේ සාමය දෙවිඳුන් හා එතුමන්ගේ පුත්‍ර යේසු ක්‍රිස්තුස් වහන්සේ පිළිබඳ අවබෝධයද එතුමන්ගේ මෛත්‍රී ප්‍රේමයද ඔබ සිත් සතන්හි තබාගනු ලැබේවා. සියලු බලධි දෙවී පියාණන්ගේද පුත්‍රයාණන්ගේද ශුද්ධාත්මයන්ගේද ආසිරී ඔබ අතර රැඳී සදාකල් පවතිවා. ආමෙන්. 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 ප්‍රේමවන්ත අයවරුනි ශාන්ත සිතින් යන්න සමිඳුන්ට මෙහෙ කරන්න.